समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तो सग्गमुक्कदं धम्मसवන कालो अयं भदन्ता धम्मसवන कालो अयं भदन्ता धम्मसवන कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स पंचहि भिक्खवे समन्नागतो भिक्खु नालं संगम्हा वपकासितुं सद्धर्म श्रवणाभिलाषी गुणबर वासनावंत पिंगवत्नी भाग्यවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ලෝක සත්වයා කෙරෙහි කරුණාවෙන් ලෝකයට ධර්මයේ දේශනා කරලා තියෙන දවසක කාලයක ඒ කාලයට කියනවා බුද්ධෝත්පාද කාලය බුදු කෙනෙක්ගේ පණිවිඩය ලෝක ධාතුවේ පවතින කාලය සහ ඒ ධර්මපරියායක් අවබෝධ කරගන්න ධර්මපරියායක් අහන්න තියෙන කාලයක තමයි අපි කවුරුත් මේ ඉපදිලා ජන්මලාභය ලැබලා ඉන්නේ. පිටින් බුද්ධෝත්පාද කාලයක නොවුනනම් ඔබ අපි සියලු දෙනාටම සිද්ධ වෙන්නේ මේ ලෝක ධර්මතා ඉස්සරහා දුක් වෙවි කනගාටු වෙවි ඒවත් එක්ක හැප්පෙන්න. ඊතරම කතාව තමයි අපි සාමාන්‍ය ජීවිතයේදී මිනිස්සු කරන්නේ ලෝකේ අපිට මුහුණ දෙන්න වෙන සමහර සිදුවීම් එක්ක හැප්පෙන එක. ඕකනේ කරන්නේ. මිනිස්සු ජීවත් වෙනවා කියලා කියන්නේ අන්නේ ප්‍රශ්නවල හැප්පෙන එකට. යම් කිසි කෙනෙක් ප්‍රශ්නවල හැප්පෙන්නේ නැතුව බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ලැබෙන බෙනිෆිට් එකක්, ඇඩ්වාන්ටේජ් එකක්, අවස්ථාවක්, ඔපචුනිටි එකක් තමයි ප්‍රශ්නවල හැප්පෙන්නේ නැතුව ප්‍රශ්නය පාගන්න පුළුවන් කමක් ලැබෙන එක. ප්‍රශ්නවල හැප්පෙන්නේ ප්‍රශ්නේ පාගනවා. හිතන්න දැන් ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්. හරි. එතකොට මම ආදරෙන් හදන බලු පැටියෙක් කියලා හිතන්න. එකපාරට මරණයටපත් වෙනවා. මරණයටපත් වුණාම දැන් මම දැකලා තියෙනවා සමහරව බල්ලෝ හදන්න අරගෙන හොඳ බල්ලෝ පොඩි කාලේ ඉඳන් හදනවා. හදලා ඒ බල්ලා මැරුණාට පස්සේ බල්ලාගේ වියෝවීම දරාගත නොහැකිව තවත් බල්ලෙක්ව හැදීමටවත් යන්නේ නැති මිනිස්සු මම දැකලා තියෙනවා. නමුත් ඒ තමයි යා ඒ ප්‍රශ්නෙට ඒක ලෝක ධර්මතාවයක් නේ. බල්ලා මැරෙනවා කියන එක අපි හැමෝටම මැරෙන්න වෙනවා කියන එක ලෝක ධර්මතාවයක්. කවුද මැරෙන්නේ නැත්තේ? සබ්බේ සංඛාර අනිච්ච. හරිද? රූපං ජීරති මච්ඡාන. එහෙම කියන්නේ මේවා දිරන රූප අපිට තියෙන්නේ. නිසා මේවා අපි අනිවාර්යෙන් අපිට මේ දේවල් දාලා යන්න වෙනවා දවසක. මේ මරණය දක්වා යන ගමනේ මරණය කියන ලෝක සත්‍යතාවයට මුහුණ දීමට නොහැකිව ඒ ප්‍රශ්නේ හැප්පෙන මිනිස්සු තමයි අර ජීවිතේ Tamanට දේවල් නැති වෙනකොට දුක් වෙන්නේ. Tamanට යම් කිසි දෙයක් ලැබෙනකොට ඒකට මානේ ඒකනේ කිව්වේනේ. ලාභේන උන්නතෝ ලෝකෝ. ලෝකයා ලාභයෙන් උමතු වෙනවානේ. ඒ කියන්නේ මේ මත් වෙනවා. ලාභයට රැවටෙනවා. අලාභේන චෝනතෝ. අලාභයෙන් දුක් වෙනවා. ඒක තමයි ලෝකයාගේ හැටි. බුදුරජාණන් වහන්සේගේ ධර්ම පණිවිඩය යම් කිසි කෙනෙකුට අහන්න ලැබුණාම එයාට පුළුවන් තමන්ගේ බල්ලගේ මරණය එයා ඒක උඩ නගිනවා. ඇත්ත කතාව. මට ඔකට වෙන වචනයක් නැහැ. ප්‍රශ්න උඩ නැගලා ජීවත් වෙන්න. ප්‍රශ්න වලට තුරුළු වෙලා ජීවත් වෙන්න එපා. එයා ඒක උඩ නැගලා කල්පනා කරනවා මේක තමයි ලෝක යථාර්ථය. මම මොකටද මේකට අඬන්නේ? අද මේ බල්ලට වගේ මෙහෙට මට වෙන්න පුළුවන්. එසා මා කල යුත්තේ මේකව වලදම අලුත් බල්ලෙක් ගේම මිසක්
ලෝක සත්‍යතාවයට පිටුපහලා ඒකට දුක් වෙවි ඉන්නේ. එහෙනම් පිටුතුනේ අපිට මේ ලෝකේ තියෙන්නම දුක් වෙන්න ඕනේ කාරණානේ. අපිට මොනවාද මේ ලෝකේ සතුට වෙන්නටයි කියලා තියෙන්නේ. මේ ලෝකේ තියෙන්නම දුක් වෙන්න ඕනේ කාරණා. රූපය දුකක්, වේදනාව දුකක්, සංඥාව දුකක්, සංඛාර දුකක්, විඥාන දුකක්. මේ හැම එකම දුක් උපදවල ලබාගත යුතු දේවල්. දුකත් එක්ක මේන්ටේන් කරන්න ඕනි දේවල්. අති කරගන්න දුක් වෙන්න ඕනි, පවත්ව ගන්න දුක් විඳින්න ඕනි, නැති වෙනවට දුක් විඳින්න ඕනි. සල්ලි ගන්න. මිනිහෙක් සල්ලි හම්බ කරන්නත් දුක් විඳින්න ඕනි. හම්බ කරපු සල්ලි පරිස්සම් කරගන්නත් දුක් විඳින්න ඕනි. පරිස්සම් කරපු සල්ලි නැති වෙනකොට, වැය වෙනකොට, ෂය වෙනකොට, ගෙවිලා යනකොට ඒකට දුක් වෙන්නත් ඕනේ. මේ විඳින බාහිර කාම ගුණ, කාම සැප කියලා එක දුකත් එක්ක බැඳිලා තියෙනවා කියන එක නවත්තන්න මොන දෙවියටවත් බෑ. කිසිම බුදු කෙනෙකුට බෑ. බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය මිනිහෙක්ට මිනිසෙක්ට වටින්නේ ඒ නිසා. වටින්නේ ඒ නිසා ඒ වටින පණිවිඩයෙන් බිඳක් අද දවසේ මේ ශ්‍රවණය කරන්නට යන්නේ. අද දවසේ මේ උතුම් දහම් පණිවිඩය ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණී කිරීමට අවකාශය සලසා දෙමින් ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා. බැරැන්ඩුව තනබිම් ගම පදිංචි බීබී ජයතිස්ස මහත්මයා සහ කේ තනූජා රොෂාන්ති භාර්යාව විසින් අද දවසේ මේ පින්කම සිද්ධ කරන බව දක්වලා තියෙන්නේ. 2021 ඔක්තෝබර් මාස 21 වන දින තමන්ගේ පළමු ජන්මදිනයේ යෙදෙන මෙතුජ ප්‍රමෝද්‍ය පුතණුවන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ඒ වගේම රත්නපුර ලෙල්ලෝ පිටිය කෝවිලවත්තේ විසූ මීට වසරකට පෙර පරලෝසපත් කේ ගුණවර්ධන පියාණන්ට කේ කුසුමාවතී නැන්දනියට කේ බේබී මහත්මයා වන බාප්පාට එස් සොපිනෝනා ආච්චියට කේ මාටින් සීයාට බීබී මරතේනිස් අප්පුහාමි ලොකු තාත්තාට එම් ධනපාල මාමා ඇතුළු පරලෝසපත් සියලුම දෙනාට මේ පින්පත් අනුමෝදන් වී සසර දුක් කෙලවර වේවා කියන ප්‍රාර්ථනාවෙන් ඒ වගේම තවත් නම්ගම් කිහිපයක් සිහිපත් කරලා තිබ්බත් ධර්ම දේශනාවෙන් අනතුරු නම්ගම් සිහිපත් කිරීමට බලාපොරොත්තු වෙන් කාලය ධර්ම දේශනාව සඳහා යොමු කර ගන්නවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ධර්ම පණිවිඩයේ වටිනාකමම මා ධර්ම දේශනාවට කලින්ම සිහිපත් කළා. ඒ ධර්ම පණිවිඩය තේරුම් ගත්ත අය තමයි මේ ශාසනය පිළිවෙත් පුරන්නට එන්නේ. මේ ශාසනය පිළිවෙත් පුරන්නට එනකොට ඔවුන්ට තිබිය යුතු සුදුසුකම් 5ක් පිළිබඳව තමයි අද මම මේ දේශනාවේදී මාතෘකාව වශයෙන් සිහිපත් කරන්නේ. මේ සුදුසුකම් 5 නැත්තම් ඔවුන් මේ ශාසනය තනිව පිළිවෙත් පිරීමට සුදුසු නෙමෙයි. හරිද? ඉතින් මේක ඇත්තටම අද නම් මේක බොහොම ලස්සන ධර්ම කාරණාවක් සහ අපිට තේරුම් ගත යුතු පැතිකඩවල් රාමුවන් රාශියක් තියෙනවා. අපි සමහර රාමුවන් තේරුම් ගත යුත්තේ රාමුවෙන් එළියට ගිහිල්ලා නමුත් පදනමට කරදරයක් නොවෙන්න. හරිද? කියන්නේ සමහර දැන් ඇත්තටම පිටින් මම ඔබට දෙයක් කියන්න. මේ බුදුදහම ලියවිලා තියෙන ත්‍රිපිටකයේ තියෙනවානේ. මේ ත්‍රිපිටකයේ ඇතුලේ තියෙන සූත්‍ර වචන වලින් විතරක් සීමා කරගන්න යන්න එපා. මේ වචන අතර තියෙන අර්ථයක්. අන්නේ වචන අතර තියෙන අර්ථය, ඒ අර්ථය අල්ලගන්න ග්‍රහණය කරගන්න දක්ෂ නුනොත් ඇත්තටම මට මතකයි මම පැවිදි වෙලා මුල් කාලේ අංගුත්තර නිකායේ ඒකක නිපාතේ ඉඳන් දසක නිපාතය දක්වා වගේම එක දිගට කියෝගෙන ගියා. පාඩම් කරා සූත්‍ර පාඩම් කරා. එතකොට සූත්‍රවල තිබුණු මාතෘකා ටික පවා පාඩම් කළා. හැබැයි මට අද මතක් වෙනවා මා එදා කියෝගෙන ගිය ටික අපි පණිවිඩ වශයෙන් ඔලුවට දාගෙන හරියට ගියා නම් ඒ සූත්‍ර එකක්වත් මට නැවත බැලීමට අවශ්‍ය වන්නේ නැහැ. හැබැයි සමහරක් දේවල් සමහරක් සූත්‍ර නැවත වාරයක් අපිට බලන්න වෙලා තියෙන්නේ. දැන් සමහර සූත්‍ර මතකයි හොඳටම ජීවිතේ දැනෙච්ච තැන්. නමුත් හැම එකම මතක නැහැ. වගේ හේතුව වචන අතර විතරක් ගෙලිච්ච කිසිම තැනක් වින්දුනේ ජීවිතයට එකතු වෙලා නැති නිසා. නමුත් ප්‍රායෝගිකව එකතු කරගත යුතු දේ එකතු කරගත්තට පස්සේ නිර්වාණගාමී ප්‍රතිපදාවෙන් බැහැර වෙන්නේ නෑ. ඒක හැමදාම කරුණු ඇතුළත් වෙනවා විතරයි. ඒ කෙසේ නමුත් මාහට කිව යුත්තේ මේ වචන වලින් එහාට ගිහිල්ලා අතරම රාමුවෙන් එහාට ගිහිල්ලා පිඟුතුනි සූත්‍ර ධර්ම දේශනා අවබෝධ කරගත්තොත් ඒකෙන් අපිට ලොක් ගමනක් යන්න පුළුවන්. අද දවස් දේශනාවට මාතෘකා කළේ අංගුත්තර පංචක නිපාතයේ තියෙන සංඝ ප්‍රකාශන කියන සූත්‍රයක්. මේ සංඝ ප්‍රකාශන කියන සූත්‍රයේ තියෙනවා භික්ෂුන් වහන්සේ නමක් තනියෙන් වාසය කරනවා නම් එයා සතුව තිබෙන්න ඕනේ සුදුසුකම් 5ක්. මේ සුදුසුකම් 5 නැති භික්ෂුව
තනිව වාසය කිරීමට නුසුදුසුයි කියනවා. මේක භික්ෂුවට විතරක් අදාළ කාරණාවක් නෙමෙයි. මේක ගිහි පින්වතුන්ලට තමන්ගේ මනසට ගලප ගන්න පුළුවන් පරයයක් මට පේනවා. මම ඒ පරයයත් ඔබට සිහිපත් කරලා දේශනා කරන්නම්. මේ කාරණා පහ තමයි කෙනෙක් ඊතරීතර චීවරේන. ඒ කියන්නේ ලැබෙන සිවුරෙන් සතුටු වෙන්නේ නැත්තම්. අන්න බලන්න මේවා මාර සියුම් වගේම පින්වතුනි. ප්‍රතිපදාවේ කෙලවරට ගිය කෙනෙක්ට විස්තර වශයෙන් විග්‍රහ කර මේ කාටත් ඉතින් ආයෝ ඉතින් මම ලැබෙන සිවුරෙන් ඉන්නවනේ. ඒක නෙමෙයි මේ කියන්නේ. ඒක නෙමෙයි මේ කියන්නේ. ලැබෙන සිවුරෙන් ජීවත් වීමේ සතුටුකම අපිට තියෙන්න ඕනේ. ඒකයි මේ කියන්නේ. ඒක වෙන කතාවක්. එක ගුණයක්. ලැබෙන පිණ්ඩපාතයෙන් සතුටු වීමේ ගුණය අපිට තියෙන්න ඕනේ. ඒක එක ගුණයක්. එකට වැළපිලා වැඩක් නැහැ. ඒ කියන්නේ මං ඉතින් දෙන දේ කාලා ඉන්නවනේ. එහෙම නෙමෙයි. එවනේ මේක ඊට වඩා එහාට ගිය එකක්. ලැබෙන සේනාසනයෙන් තෘප්තිමත්ව වාසය කරන්න ඕනේ. ලැබෙන ගිලන්පසෙන් අසනීපයට ලැබෙන ගිලානපච්චයෙන් සතුටු වෙමින් ඒ තුල වාසය කිරීමට දක්ෂ වෙන්න ඕනේ. ඊළඟ එක තමයි බහුල කාම සංකල්පනාවලුයි තියෙනවා නම් ඒ බහුල කාම සංකල්පනාවලින් මිදෙන්න ඕනේ. මේ පහ කෙනෙක් ගාව නැත්තම් මම විස්තර කරන්නට යන ඔව් ඇත්තටම සාසන ප්‍රතිපදාව හඳුනාගත් කෙනෙක් නෙමෙයි. ඒක ඇත්ත කතාව. ඔහුට සාසන ප්‍රතිපදාව අහුවෙලා නැත. ඔව් මාන වෙලා ඉන්න පුළුවන්, සිවුරු පොරෝගෙන ඉන්න පුළුවන්, කෙස් බාලා ඉන්න පුළුවන්, ධර්මය දන්න පුළුවන්, බණ කියන්න පුළුවන්. නමුත් ඔහුට සාසන ප්‍රතිපදාව හමු වී නැත. මේක අභ්‍යන්තර ප්‍රත්‍යවේක්ෂාවක් වගේ එකක්. පින්වත්නි, අපි කවුරුත් මේ ශාසනයට එනකොට ශාසනයට එන්නේ මේ සාංශාරික දුකක් දැකලා මේ සංසාර දුකෙන් එතර වෙන්න. ඒ සංසාර දුකෙන් එතර වෙන්නට බලපාන ලස්සනම තැන තමයි එතර වෙන්නට උදව් කරන උපකාර කරන ලස්සනම ප්ලැට්ෆෝම් එකක් තමයි පැවිද්ද කියලා කියන්නේ. පැවිද්ද කියන ප්ලැට්ෆෝම් එක ඇතුලේ අපේ අවශ්‍යතාවයන් අවම කරලා අපිට ජීවත් වීමේ පහසුවක් හදලා දෙනවා. රැකියා කරන්න ඕනේ. දායකයන් ඉන්නවා, ඒගොල්ලෝ බලනවා, දවස් 365 බෙදාගෙන ඇවිල්ලා ඩම්පින්කම් පූජා කරනවා, වස් කාලෙට වස් ආරාධනා කරනවා, කටින කාලෙට කටින සිවුරු පූජා කරනවා, සීතල කාලෙට හීටර්ස් පූජා කරනවා, රස්නේ කාලෙට AC පූජා කරනවා. මේ ඔක්කොම ශාසනය තුළ හදලා තියෙනවා ප්ලැට්ෆෝම් එකක් විදිහට. ඇත්තට මේක ආයතනයක් වගේ. මේක සංඝ ආයතනයක් වගේ. ඒ ආයතනයේ ඇතුලේ සංඝයාට අවශ්‍ය පහසුකම්, මූලික පහසුකම් ලෝකයෙන් සලස්වලා දීලා බුදුරජාණන් වහන්සේ ඒකයි කිව්වේ මා විසින් ශාස්ත්‍රූ කෙනෙක් විදිහට ඔබලාට යමක් කළ යුතු නම් ඒක කරලා ඉවරයි. ඒක භෞතිකවත් එහෙමයි, ඒක ආධ්‍යාත්මිකවත් එහෙමයි. ගුරුවරයෙක් වුණාම තමන් විසින් භෞතිකවත් ආධ්‍යාත්මිකවත් යමක් තමන්ගේ ශිෂ්‍යයන්ට, තමන්ගේ ශ්‍රාවකයන්ට දිය යුතු නම් ඒක දීලා ඉවරනාට පස්සේ අපිට කෙටියෙන්ම කියන්න තියෙන්නේ මම කරන්න ඕන ටික කරලා ඉවරයි. දැන් තියෙන්නේ ඔබේ දේවල්. ඔබ අප්‍රමාදී වෙන්න. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ මේ ප්ලැට්ෆෝම් එක හදලා අපේ අවශ්‍යතාවයන් අවම කරලා අපිව මේ ශාසනයට ගෙනල්ලා දැම්මේ ප්‍රතිපදාව පූර්ණේ කරන්න. දැන් මේ ප්‍රතිපදාව පූර්ණ කරන ඔබට ඔබ එනකොට එන්නේ ස්වාමීනි ඇඳුම ප්‍රශ්නයක් නෑ, මේක කහ වුණත් අවුලක් නෑ, එහෙමනේ කියන්නේ, රතු වුණත් අවුලක් නෑ, තැඹිලි වුණත් අවුලක් නෑ, නිල් වුණත් අවුලක් නෑ, සිවුරු නැතුව මට සර්මයි ෂර්ට් එකයි හරි ඇඳගෙන පිළිවෙත් පුරන්න දෙනවා නම් හාමුදුරුවනේ කමක් නැහැ. ඒතර සර්මයි ෂර්ට් එකයි ඇඳගෙන පිළිවෙත් පුරන්න දුන්නත් කමක් නැහැ කියන සංඥාවෙන් එන මිනිස්සු ටික කාලයක් යද්දි පැවිද්දට ආවඩනවා. පැවිද්දට අරගල කරනවා. දැන් එහෙමනේ. මම පැවිදි වෙන්න යනකොට ඇත්තටම මේ මගේ කකුලේ තිබ්බ කලින් ගහපු ටැටූ එකක්. ඒතර මං හිතුවා මට මේකත් එක්ක පැවිද්දට යන්න බැරි වෙයි කියලා. හැබැයි මා ගෙදරින් පිටත් වෙනකොට පිටත් උනේ මට පැවිදි වෙන්න ඕනේ. මට කර්මස්ථානයක් ලැබ ඒ කර්මස්ථානය තුල බවුන් වඩාගෙන යම් කාලයක් ඉත හැකි නම් ජීවිතයේ අවසාන කාලයේ අපිට මෙහෙමත් හිතුණා. දැන් එහෙම ඉදිලා අවසාන කාලෙදී අතරමං වෙයිද, කණ්ඩ බොණ්ඩ නැති වෙයිද, අසනීප නමුත් ඒ කායන හිතේ අරමුණ තිබ්බේ එහෙම කමක් නැහැ. පෙනඩෝල් දෙකක්වත් නැතුව හරි, පැරසිටමෝල් දෙකක්වත් නැතුව හරි, ගහක් යට හරි අපවත් වෙලා යන්න පුළුවන්. නමුත් ප්‍රතිපදාව පූර්ණ කරගන්න තියෙන කාලේ පූර්ණණය කරගන්න. ඒ සංඥාවෙන් තමයි සර්මයි ෂර්ට් එකයි ඇඳගෙන සේනාසනයකට ගියේ ගෙදරින් අයින් වෙලා. ඒක කවදාවත් පැවිද්දට අරගල කළේ නෑ. මට මතකයි මාස 6ක කාලයක් අපි පණ්ඩු පලාසකව හිටියා. පැවිදි වෙන්න දින තීරණය කරලා කියන කම්ම පැවිද්ද ගැන වචනයක්වත් මට ඇහුන්නේ නෑ. පැවිද්ද ගැන වචනයක්වත් කිව්වේ නෑ. පැවිදි වෙන්න දින තීරණය කරාට පස්සේ තමයි
පැවිද්ද ගැන වචනයක් අහන්න. අන්න හවල් දවසේ පැවිදි පින්කම කරනවා. මල්ලි මහාන වෙන්න ලෑස්ති වෙනවා. ඔච්චරයි ඇහුනේ. එච්චරයි ඇහුනේ. එතකම් මෙහෙම එකක් වන්නේ. නමුත් දැන් යම් කිසි කෙනෙක්ව සරමකුයි ෂර්ට් එකකුයි හරි අන්දලා නැත්නම් ළමා සාරියක් හරි බ්ලවුස් එකක් සායක් අන්දලා සිල්මෑන් කෙනෙක් කරන් හරි භික්ෂුවක් කරන් හරි ගෙනලා අපි තියනවා. තියනකොට ඔවුන්ගේ හිත ටික දවසකින් ඒ ප්‍රතිපදාවෙන් එළියට ගිහිල්ලා පැවිද්දට අරගල කරනවා. ඒක පින්වතුනි සත්‍යවාදීව ප්‍රතිපදාව පිරීමක් නෙමෙයි, කැපිලා පේන්න, එළියට එන්න, ප්‍රශංසාවක් ලබන්න, වන්දනාවක් ලබන්න, සමාජයෙන් යම්කිසි අවධානයක් ලබා ගන්න හිත පොරකන පොරකෑමක්. මොකද යම්කිසි කෙනෙක්ට සරමගෙන් හරි ෂර්ට් එකකින් හරි පිළිවෙත් පුරාගෙන සේනාසනේ ඉන්න පුළුවන්. අන්න ඒකයි කිව්වේ ලැබෙන දෙයින් ඊතරීතර චීවරේන. පැවිද්දගේ කතාව මේකයි, ගිහියගේ කතාව මේකයි. ලැබෙන දෙයින් සතුටුව වාසය කරන්න යමෙකුට පුළුවන් නම් ඔබට තේරෙනවද මම මේ කියන එක? මට මේක වචන වලින් කියන්න හරි අමාරුයි. නමුත් මගේ පිංගුතුල මේක හැඟීම් වලින් තේරුම් ගන්න බලන්න. Tamanට ලැබෙන platform එකේ ජීවත් වීම සහ ඒකෙන් එළියට ගිහිල්ලා කැපිලා පෙන්න උත්සාහ කිරීම කියන එක වෙන කතාවක්. දැන් අපි පැවිදි වෙලා මුල් කාලේ අවුරුදු 2-3ක් යනකොට අපිට මාධ්‍ය වලින් ධර්ම දේශනා වලට ආරාධනා ආවා. නමුත් ඒ අවුරුදු මට මතකයි මට අවුරුදු 2 විතර එනකොට මම ලොකු ස්වාමීන් වහන්සේත් එක්ක කතා කළා. ලොකු ස්වාමීන් මට දැම්ම මේකට යන්න අවශ්‍යතාවයක් නැහැ. මට මගේ ඔළුව තාම බණ කියන්න ඕනි කියලා අදහසක් නැහැ. මට තව ඕනි මේ ශාසනය පිළිවෙත් පුරා ගන්න. කැලේකට වෙලා තව ටිකක් කල් මට හුදකලාව වෙන්න ඕනි. මට මේ හුදකලාව දෙන්න. ස්වාමීනි තරහ වෙන්න එපා. ඔබ වහන්සේගේ අවශ්‍යතාවයක් තිබ්බොත් බණක් ගිහිල්ලා කියලා එන්නම්. නමුත් බණ කියන්න මාධ්‍ය ගාන යන්න තාමත් මම කැමති නැහැ. අපි කැමති නැත. පැවිදි වෙලා මාස ගණනකින් තමයි ගෙදර බණකට ගිහිල්ලා තාත්තගේ බණක් දීලා ඕක කියලා ආවේ. ඒත් එච්චරයි. ඒක කිව්වා එතනින් එහාට ආපහු ඒවට යෑමක් නැහැ. ලොකු සයන්හන්සේලාගේ දේශනාවක් හදිසියවත් කරන්න උනොත් ඒ අපහසුතාවයේ මගහරවා ගන්නට දේශනා කළා මිසක් එහෙම කැපී පෙනීමට එහෙම දේශනා කරලා නැහැ පිටුතුනි කවදාවත්. ඊට පස්සේ තමයි මේ මිනිස්සුන්ට බණ ටිකක් කියන්න ඕනි. පව් අහිංසක මිනිස්සු මේක තේරුම් ගන්නේ නැතුව කවද වෙනකන් ඉන්නද කියලා හිතලා බණ කියන්න ආවා මිස දැනටත් මේක අපිට ආභරණයක් නෙමෙයි. ඒක හොඳට මතක තියාගන්න. මේවා රූපවාහිනී ධර්ම දේශනා, මහගුවන් විදුලි ධර්ම දේශනා මේවා ලොකු දේවල් නෙමෙයි පිටුතුනි. මේවා පවතින අපේ කටහඬ පවතිනකන් අපි ඔය යන්නේන ගමන් ඇක්සිඩන්ට් එකක් වෙලා නැවතුනොත් මේ ඔක්කොම නවතිනවා. මේක මුළු පැවිදි ජීවිතේම කරගෙන නැහැ කීයටවත්. අවුරුදු 35ක් 40ක් යනකොට මේ තරුණ කමේ මේ හයිය බණ කියන්න අපිට බෑ. එතකොට වෙන ටීම් එකක් මේකට ඇවිල්ලා මේ කියන කතාව අහන් ඉන්න පුළුවන් වාතාවරණයක් ඒ කාලෙට එන්නේ නැහැ. අලුත් ජෙනරේෂන් එකට මේ යථාර්ථය හරියන්නේ නැහැ. ඒගොල්ලන්ට ගැලපෙන එකක් තෝරගන්නවා. අපි ඒක දැනගෙන කිවයුත්ත කලයුත්ත කරනවා මිසක එහාට අදහස් බලාපොරොත්තු තියාගෙන නැහැ. අන්න ඔතනින් පැවිද්දටපත් වුණාම කෙනෙක් ඔන්න හිතනකො සිවුර ඉරෙනවා. දැන් ඕක තමයි දැන් ඔය පිඟුදේ දැන් තියෙනවා මේ හීනි කඩ තියෙන සිවුරු. හරිද? මේ කඩ සිවුරු මම ඇත්තම කතාව කියන්නේ. මේ කඩ සිවුරු ටිකක් ගණන්. සහ ඒ කඩ සිවුරු නිකන් චූටි කඩනේ පොඩි ලස්සනකුත් තියෙනවා එන්දාම. සාමාන්‍ය 15 කඩ. දැන් මේව නම් 7 කඩ. 7 කඩ කියන්නේ අඩුම පිඟුතුණී කඩ 5-7 වගේ තමයි මහන්නේ. සාමාන්‍යයෙන් 7 කඩ තමයි සිවුරක් මහන්නේ. ඔත්තේ සංඛ්‍යාවකට තමයි මහන්නේ. ඉරට්ටේ සංගීවන් නම්බර්ස්. ඉරට්ටේ සංඛ්‍යාව වලට මහන්නේ නැත. ඒ නිසා ඒකත් 5කට වැඩි වෙන්න ඕනි. 5 7 9 කඩ 11 කඩ 13 කඩ 15 17 19 ඔහොමම කඩ 25 කඩ 35 ඒ වගේ තමයි. ඇත්තටම 100ක් කඩේකට 101ක් කඩ මහනවා. 10 කඩේකට ඉරට්ටේ සංඛ්‍යාවකට මහන්නේ. ඊට වඩා අනිවාර්ය එක්ක 999 1001යි. ඒ වගේ තමයි මහන්නේ. සාමාන්‍යයෙන් 15 කඩ සිවුරක් කියන එක අර ගඩොල් කැට වගේ බ්‍රික්ස් වගේ. දැන් ඔයගොල්ලන් මේක එහෙම පේන්නේ නැහැ ගඩොල් කැටයක් වගේ. මේක වෙන ලොකු කොටු තියෙන්නේ. ලොකු කොටු ටයිල් කැට වගේ අඩි වගේ කොටු තියෙනවා. මේක ගන්න කොහොමද? ස්වාමීන් වහන්සේගේ උස පළල ගන්නවා. උස පළල දිග කියන්නේ දිග සිවුරේ දිගයි සිවුරේ පළලයි අරගෙන අපි තුමුකෝ සිවුරේ උස 100යි උස 90යි පළල 110යි කියලා ස්වාමීන් වහන්සේගේ. එතකොට මේ කඩේට අපි ගන්නවා නම් මම උදාහරණයකට පුරුකක් කඩේට පුරුකක් ගන්නවා නම් පුරුක් 7ක් වැඩිපුර ගන්නවා අපි. පුරුක් 7යි 14ක් ගන්නවා දෙපැත්තෙම. අඩි එතකොට සාමාන්‍යයෙන් අපි තුන අඟලක් කියලා එක පුරුකක් කියන්නේ. එක පුරුකක් කියන්නේ අඟලක් කියලා දශමයක් අපි නිකමට හිතුවොත් පළල 100යි නම් අපි 114ක් පළල ගන්නවා සිවුර. මොකද අර අඟලට අඟල තියලා මැහුවාම තමයි කඩ ටික සෙට් වෙන්නේ. එතකොට හරියටම සිවුර මැහිලා ඉවර වෙනකොට 100ක් පළල ඇවිල්ලා සිවුර සකස් වෙලා තියෙනවා. ඉතින් මේ වගේ අර පොඩි කොටු මහනකොට ඉතින් ඒ ප්‍රමාණයට කඩ 15ක් මහනකොට 30ක් අඟල් වැඩිපුර ගන්න වෙනවා. ඒ වගේ අරගෙන තමයි මේ සිවුර සකස් කරන්නේ. ඒව ඇඳාම පින්වතුනි එක්තරා ආකාරයකට අර හීනි සිවුරක්, කඩ පොඩි සිවුරක්, කඩ 25, කඩ 35 ඇඳාම පොඩි පෙනුමක් තියෙනවා.
දැන් භික්ෂු අපි මට මතකයි මට අපේ ලොකු සායනහසට හම්බෙච්ච සිවුරක් හරි මොකක් හරි දීලා කඩ 25ක් හරි සිවුරක් ඒ කාලේ ඒක ඇඳලා පස්සේ හරි අමුත්තක් තියෙනවා. කියන්නේ මේ මනස කන්ට්‍රෝල්. නමුත් හිත කන්ට්‍රෝල් සංවරයක් තිබ්බට හැම තිස්සෙම මෙයා මේ බාහිර සිවුර අරමුණු කරලා දෙන්න උත්සාහ කරන ප්‍රමාණය වැඩි. එදා ඉඳන් අද වෙනකන් කවදාවත් සිවුරක් පොරන්නේ නමුත් දැන් නම් හිම ප්‍රශ්නයක් නෑ. දැන් මොක හම්බුණත් පොරවනවා. දැන් මේක හිට අනිද්දට ඉරුණොත් හම්බෙන සිවුර පොරවනවා මිසක් අමුතුවෙන් මහගෙන පෙරවිලි නෑ. කවුරු හරි පූජා කරොත් මිනිස්සු ඉතින් පූජා කරනවා. ධම්මජීව සායනහන්සේට කියලා කිව්වහම මිනිස්සු පූජා කරන 25 ඒවා 35 ඒවා එක පූජා කරනවා. දැන් එහෙම නෑ. සුදුසු සිවුරක් ඇඳගෙන ජීවත් වෙන්න පුළුවන්. නමුත් මේ මනස හොඳට කන්ට්‍රෝල් කරගන්න. මේ මනස හරියට පාලනය කරන්න. Tamanට ලැබිලා තියෙන සිවුරට එහා ගිහිල්ලා අර වගේ කඩ සිවුරු හොයනවන. ඒක මානසික වශයෙන් අසංවර වීමක්. ඊතරීතර චීවරේන කියන එක නෑ. නිසයිවර වෙනකන් විතරක් නෙමෙයි සාසනයේ භික්ෂුවක් ඉන්න ඕනේ. මෙන්න මේ මානසික අසහනිය දුරු වෙනකන් සාසනයේ ඉන්න ඕනේ. ඊළඟට මේ සිවුරක් ඉරෙනවා. මේක මහගෙන ලැජ්ජ නැතුව අඳින්න පුළුවන් ගතිය අපිට තියෙන්න ඕනේ. පිට රටකට යනවායි කියලා අලුත් සිවුරු අරගෙන අලුත් සිවුරු වලින් ලස්සනට වෙලා යන්න අපිට ඕනේ. පරණ සිවුර කැඳ සිවුරම අරගෙන යන්න පුළුවන්කම අපිට තියෙන්න ඕනේ. සිවුරක් කිරුණාට පස්සේ ලැජ්ජ නැතුව අනේ ලැජ්ජයි සිවුර ඉරලා තියෙන්නේ නෑ. ඒක ලැජ්ජාවට කාරණාවක් නෙමෙයි. මේක අල්පේච්ඡතාවයේ ඒක ලස්සනේ පැවිද්දේ ඊතරීතර චීවරෙන්. එහෙමයි කියලා අලුත් සිවුරු ලැබෙනකොට කඩමාළු ඇඳගෙන ඉන්න ඕනිත් නේ. යම් කිසි සිවුරක් ඕමනාවට වඩා ප්‍රමාණි ඉරලා නම් අලුත් පාවාර සිවුරු පාවාර කියලා කියන සිල් බෑන් සිවුරු අදින්නේ වල ලැබෙනවා නම් ඒ සිවුරු නැත ඒ චීවර අරගෙන අඳින්නට මනස නිදහස් වෙලා තියෙන්නත් ඕනේ. අලුත් සිවුරු හොයන රේස් එකෙන් මනස නිදහස් වෙලා තියෙන්නත් ඕනේ. නැත්තම් අලුත් සිවුරු හොයන්නේ නැති පරණේවම ඇඳ ඉන්න යන මනස තියෙනවා නම් ඒක අත්කිලමතාන යෝගයට වැටෙන්න පුළුවන්. හැමතිස්සෙම අලුත් සිවුරු හොය අඳිනවා නම් ඒක කාමසුකල්ලිකාන යෝගයට වැටෙන්න පුළුවන්. ඒ නිසා ලැබුණොත් අලුත් සිවුරක් අඳින්නත් නැත්තම් තියෙන සිවුරෙන් සතුටු වෙන්නත් කියන දෙකම බමුණු දෘෂ්ටියනුත් ගැලවිලා නිගණ්ඨ දෘෂ්ටියනුත් ගැලවෙන්න ඕනේ. බමුණු දෘෂ්ටියනුත් ගැලවිලා නිගණ්ඨ දෘෂ්ටියනුත් ගැලවුණත් මධ්‍යම ප්‍රතිපදාව බුදුරජාණන් වහන්සේගේ දේශනාව අහු වෙනවා. යම් භික්ෂුවක් ඊතරීතර චේවරේන සන්තුට්ඨිතා කියන ලැබෙන සිවුරෙන් සතුටු වීමේ ප්‍රතිපදාව අනුගමනය කරනවා නම් ඒ ප්‍රතිපදාවෙන් යුක්ත භික්ෂුව තමන් පැවිදි වෙච්ච අරමුණ අමතක කරලා නැහැ. පැවිදි වෙච්ච අරමුණ අමතක වෙච්ච මිනිස්සු තමයි මේ සිවුරු පස්සෙන් අරව පස්සෙන් මේව පස්සෙන් දුවන්නේ. පැවිදි වෙච්ච අරමුණ මතක තියෙනවා නම් අනේ හාමුදුරුවනේ සිවුරක් ලැබුණත් එකයි මට සිවුරක් නැතත් එකයි මට කොළත්තක් ඇඳගෙන හරි කමක් නැහැ. මේ ධර්මය වඩන්න පුළුවන් නම් මේ ධර්ම මාර්ගයේ හැසිරෙන්න පුළුවන් නම් එපමණයි මට වැදගත් කියන සංඥාව සිහි උපදවාගෙන හිතේ උපදවාගෙන තියෙන්න ඕනේ. එහෙම තියෙනවා නම් යම් කිසි කෙනෙක් ගාව අන්න ඒක අභිවෘද්ධියට කාරණාවක් ප්‍රතිපදාව අමතක නොවීමක්. ඊළඟට පිණ්ඩපාතයත් එහෙමයි. පැවිදි වෙච්ච මුල් දවස්වල පිණ්ඩපාතය වළඳනකොට හොඳට ප්‍රත්‍යවේක්ෂා කළා පටිසංකා යෝනිසෝ පිණ්ඩපාතං පටිසේවාමි කියලා වළඳපු මිනිස්සු ටික කාලයක් යනකොට ප්‍රිය දේවල් හොයන්න පටන් ගන්නවා. පිණ්ඩපාතේ කරගෙන ඇවිල්ලා පළවෙනි දවස්වල සිවුර මේ පාත්‍රේ කවලම් කරලා වළඳපු මිනිස්සු ඊට පස්සේ කෙනෙක්ගේ ඇඟිල්ල ගෑවුනත් වළඳන්නේ නැති ගානට වැටෙනවා. පිණ්ඩපාතේ කරගෙන ඇවිල්ලා හොදි ටික ඒකට දාලා කවලම් කරලා S2 වහගෙන අප්‍රියාවෙන් වළඳන්න පැවිද්දේ මුල පුරුදු වෙච්ච මිනිස්සු ටික කාලයක් යනකොට ඒ වාගේ පෙරසුදුකම් හොයන්න පටන් ගන්නවා. පින්වතුනි, ඒ ලැබෙන පිණ්ඩපාතෙන් ඊතරීතර පිණ්ඩපාතේන සන්තුට්ඨිතා ලැබෙන පිණ්ඩපාතෙන් මෙන්න ආර්ය වංශ ප්‍රතිපදාවේ නිවැරදි තැන නැත්තම් මම පිණ්ඩපාතෙන් ඉන්නවා කියන අදිමාන්නෙන් ජීවත් වීම නෙමෙයි. මම ඉන්න සිවුරෙන් පාංශු කුලෙන් ඉන්නවා කියලා අදිමාන්නෙන් ජීවත් වීම නෙමෙයි. ලැබෙන පිණ්ඩපාතයෙන් සතුටු වෙන ස්වභාවයෙන් වාසය කිරීමට කියනවා. ලැබෙන පිණ්ඩපාතය තුල සදාකාල අදටත් හෙටටත් අනිද්දටත් පහුවෙන්දටත් ලැබෙන දේ වළඳලා ජීවත් වීමේ සතුට Tamanට තියෙනවා නම් අනේ කෑමනම් මොනවද ප්‍රතිපදාව පුරන්නයි යාවේ කියලා. සමහරව දුෂ්ටි, සමහරු මස් මාළු නැත්තම් කන්නේ, සමහරු මස් මාළු ඇත්තම් කන්නේ නැහැ. මේ දුෂ්ටි වලට යට වෙලා සාසන පිළිවෙත් පුරන්න බෑ. මේක විවෘත සාසනයක්. මේක ලැබෙන දේ වළඳන්න මනස හදා ගන්න ඕනේ. මේකේ පිණ්ඩපාත ගියාට පස්සේ සම්බෝලයකට උඹල කඩ වැටෙනවද කියලා අපි දන්නේ නැහැ. එහෙම වුණොත් කවදාවත් පිණ්ඩපාත සන්තුට්ඨිය කියන එක අපිට ගන්න බෑ. නිකන් බොරුවට මම මස් මාළු කන්නේ කියන මාන්නේ ඒක මේ පෘථග්ජන ගිහියන් අතර කැපිලා පේන්න හොඳයි. මට මස් මාළු නැත්තම් කන්න බෑ කියන එක ඒකත් පෘථග්ජන ගිහියන් අතර කැපිලා පේන්න හොඳයි. මම මස් මාළු නැත්තම් කන්නේ කියන එක කාමසුකල්ලිකාන යෝගයට යටෙනවා. මස් මාළු තියනවා නම් කන්නේ කියන දෘෂ්ටි ඉන්නවා නම් ඒකත් කියලා මතාන යෝගයට වැටෙනවා. හැබැයි ලැබෙන දේ වළඳලා
ජීවත් වෙනවා කියන තැන අන්න ඒක මධ්‍යම ප්‍රතිපදාවට වැටෙන්නේ. මෙතනයි සුප්‍රතිපන්න ගුණය පිහිටන්නේ. දෘෂ්ටි වලට යට වෙලා නම් යා සුප්‍රතිපන්න නැහැ. කාමසුකල්ලිකාන යෝගයට හෝ අත්තකිලමතාන යෝගයට අයිති. ද්වේමේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා. ධම්සක් පැවතුම් සූත්‍රයේ කියනවා ද්වේමේ අන්තා මේ අන්ත දෙක පැවිද්දා විසින් සේවනය නොකළ යුතුයි. අත්තකිලමතාන යෝගෝ කාමසුකල්ලිකාන යෝගෝ හීනෝ ගම්මෝ අනයරයෝ අනත්ත සංහිතෝ හීනයි ග්‍රාම්‍යයි අනාර්යයි අර්ථ රහිතයි. අර්ථ රහිතයි. එනිසා හැබැයි යම් කිසි කෙනෙක්ට අපිට ඕක මස් මාළු අප්‍රියයි. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. ඒත් සමහරු හොදි ගෑවිලා තියෙනවා නම් කන්නේ. මේව නම් පිඟුනි මහා මලකෝලං දෘෂ්ටි. මොකද එහෙම මේ හොදි ටිකක් ගෑවිලා තිබිලා කන්න බෑ කියලා කියන්නේ ඒක මානසික ප්‍රශ්නයක්. මම මේ කියන්නේ ඉතින් බන කියනකොට මට බන කියන්න වෙනවා හරිද? අපි මේ මයින් කරලා හොදි ටික මම පැවිද්දක කාලයක් අපි මස් මාළු නොවලඳා හිටියා. ඒ මොකද අපි ගිය සේනාසනවල මස් මාළු වළඳන්නේ නැති සාහිණාසර ඉන්නකොට මස් මාළු ආරෝමේව එන්නේ නැහැ. එන්නේ නැති වෙනකොට අපිත් පුරුදුනා එහෙම මින් ඊට පස්සේ කාලයක් යනකොට හොදකලා වුණාට පස්සේ මස් මාළු ආවත් අර ආපු දෘෂ්ටියට පුරුදු වෙලා අර බැහැගත්ත දෘෂ්ටියට පුරුදු වෙලා අපි ඒක අයින් කරලා කනවා. අයින් කරලා හැබැයි කෑවා. නමුත් කාලයක් යනකොට අර පැවිද්දේ තියෙන මැචුවර්ඩ් කියලා කියන්නේ පැවිද්දේ අවබෝධ කර ගැනීම එක්ක යම් දේවල් ඒ දෘෂ්ටි වලින් හිත ගලවගෙන මධ්‍යම ප්‍රතිපදාවට හිත ගන්න පුළුවන්කම ලැබුණා. දැන් ආවත් එකයි නාවත් එකයි. නාවත් පැවිද්දේ මූලික අරමුණ නිසා පින්වතුනි ඒ දේවල් අමතක වෙන්නේ නැහැ. ආවත් පැවිද්දේ මූලික අරමුණ නිසා ඒ දේවල් අමතක වෙන්නේ නැහැ. ඒ නිසා ආවත් නාවත් කෑම ආවත් දානිනාවත් අපි පැවිද්දේ මේ සතුට අපෙන් උදුර ගන්න බෑ. මොකද පැවිදි වෙච්ච මූලික අරමුණ හිත තුල ඇතුළත් වෙලා තියෙනවානේ. අන්න ඒකට කියනවා ඊතරීතර පිණ්ඩපාතේන සන්තුට්ඨිත. ලැබෙන පිණ්ඩපාතයෙන් සතුටු වෙන ගතිය. යම්කිසි භික්ෂුවක්ට මේක කවදා හරි දවසක අමතක වුණොත් එයා තනියෙන් වාසය කරන්න සුදුසු කෙනෙක් නෙමෙයි. ඊළඟට ඊතරීතර සේනාසනේන සන්තුට්ඨිත. ඒ කියන්නේ ලැබෙන සෙනසුලින් සතුටු වෙන බව. ඒකේ යථාසන්තතිකංගය කියලා දුතාංගයක් තියෙනවා. මොකද මේ ස්වාමීන් වහන්සේලා වුණත් එනකොට නම් එන්නේ අනේ ස්වාමීනි මට මේ මේසයට හරි කවන්නේ පිළිවෙත් පුරන්න දෙන්න කියලා. මුල් කාලේ නම් අම්මේ මට ඇඳවල් එපා, මට පැදුරු එපා, මට ස්වාමීනි මට මේ නිකන් ඔය කොයි හරි වැටිලා ඉන්න දෙන්න මම පේමන්ට් එකේ හරි ඉන්නම් කියලා එන්නේ. ඉතින් ඔන්න අපි ආවට පස්සේ අපිට පේමන්ට් එකේ ඉන්න දෙන්න බෑනේ. අපි කරන්නේ මොකද? මම මේ කියන්නේ අපේ ස්වාමීන් වහන්සේලාට එහෙම නෙමෙයි හරිද? මම මේ කියන්නේ සමස්ත ශාසනයට. මොකද අපි සේනාසන ගණනාවක්. දැන් අපේ සේනාසන සංචිතය ගත්තාම අරිසිමලේ වන සේනාසන සංචිතය සේනාසන 20ක් විතර තියෙනවා. එතන මේ 20 සේනාසන වලට එක එක ಜಾති ස්වාමීන් වහන්සේලා පිටින් වැඩම කරනවා. එක එක ස්ථානවල හැම ආයතනයකම ඉන්න ස්වාමීන් වහන්සේලා විවේකීව වැඩ ඉන්න හිට වැඩම කරනවා. හැබැයි එතකොට සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන කියලා කියන්නේ එකක් අපි ස්වාධීනව හදපු. නමුත් ඒ වගේ සේනාසන සංචිතවල සේනාසන වල ඉද්දි අපි දැකලා තියෙනවා. එනකොට එන්නේ අනේ ගල් ගුහාවක් හරි කමක් නැහැ කියලා. ඊට පස්සේ ටික කාලයක් ගියාම වහිනවා තෙමෙනවා කියනවා. ටික කාලයක් ගියාම සීතලයි ජනේල් නැහැ කියලා කියනවා. ටික කාලයක් ගියාම මදුරුව නෙට් එකක් නැද්ද කියලා අහනවා. ටික කාලයක් ගියාම ස්වාමීනි මදුරුව කොයිල් එකක් නැද්ද කියලා අහනවා. ස්වාමීනි ටික කාලයක් ගියාම මදුරුව ඉන්නවා වේපරයිස් එකක් නැද්ද කියලා අහනවා. ස්වාමීනි මැස්සෝ ඉන්නවා ස්ප්‍රේ එකක් නැද්ද කියලා අහනවා. දාඩියයි ෆෑන් එකක් නැද්ද කියලා අහනවා. වහිනකොට තෙමෙනවා කියනවා. අනේ පින්වතුනි ඉවරයක් නැහැ. ඊට පස්සේ ආපු වැඩේ අමතකයි. ස්වාමීන් වහන්සේලාත් මොකද කරන්නේ? කුටියේ තීන්ත ගහනවා, අරවා කරනවා, මේවා කරනවා, අන්තිමට වඩු වැඩ කරනවා, මේසන් වැඩ කරනවා, වගාව කරනවා, මල් හිටවනවා, කුඹුරු කරනවා. ඕවා තමයි කරින්. ඇයි? ආපු වැඩේ අමතකයි. මගේ පින්වතුනි දොර වැහෙන්නේ නැත්නම් පයින් එකක් හරි දොරට ගහලා තමන්ගේ ඇතුලේ පිළිවෙතක් පුරා ගන්නවා මිසක් උදේට අරගන්න බැරි නම් එළියේ ඉන්න කෙනෙකුට ආයිත් පයින්යක් ගහන්න කියලා හරි දොර වාගෙන අරගෙන තමන් පිළිවෙත පුරා ගන්නවා මිසක් මේවාට කාලේ යට කරගෙන ඉඳීම අර්ථයක් නැහැ. මේ කිසිම දෙයක් අපි හදලා තියෙනවා කියන භාවනා මධ්‍යස්ථානයක් අරගෙන බැලුවාම අපි මේ කිසිම දෙයක් අරගෙන යන්නේ නැහැ. මං හැම තිස්සෙම ඇසුරු කරන දායකයන්ට කියන දෙයක් ඉදිකිරීම පුළුවන් තරම් නවත්තන්න. ඉදිකිරීම කර කාලය කන්න දෙයක් නැහැ. බුද්ධ මන්දිරයක් තියෙනවා නම්, දාන ශාලාවක් තියෙනවා නම්, ධාතුන් වහන්සේලා ටික තැම්පත් කරගන්න තැන තියෙනවා නම්, ස්වාමින් වහන්සේලාට කුටි ටික විතරක් හැදුනහම ඇති. ඒකත් අලුතෙන් මහාන වෙනකොට හැදෙන්න ඕනි කුටිය හැදුනහම ඇති. බොරුවට ඉදිකිරීම කර වයසට යන්න ඕනේ. සමහරු කියනවා ස්වාමීනි මේව අවුරුදු 500ක් 1000ක් පවතින හදමු. මගේ නම් තීරය එක වෙනයි පිංගුතුනි. මොකටද අපි එන්න පුළුවන් විදියට අපිට මට ඉන්න ධම්මවිජය ස්වාමීන් වහන්සේට ඉන්න පුළුවන් විදියට කුටිය හදාගත්තාම බැරි වෙන කාලයක වෙනස් කරගන්නවා ඒක වෙන කතාවක්. මම නැති කාලයක අවශ්‍ය කෙනෙක් හිටියොත් හදාගනි ඒක වෙන කතාවක්. නමුත් කවුරු හරි කෙනෙක් බුද්ධ ශාසනයට වෙනුවෙන් මේ අවුරුදු 5000ක් පවතින යමක් හදලා පූජා කරනවා නම් ඒක සතුටට කාරණාවක්. ඒක සාදු කිය අනුමෝදන් විය යුතු කාරණාවක්. හැබැයි
මම පුද්ගලිකව කැමති නෑ මගේ ජීවිතේ එවැනි විශාල දේවල් වලට යට කරගෙන ජීවත් වෙන්න. මොකද හේතුව අපිට මේ ජීවිතේ ස්ථිර නෑ. අපි මිනිස්සුන්ට මේ ජීවිතේ ස්ථිර නැති බව කිය මේ මහ පොළොව අපිට ස්ථිර නෑ. මේ මහ පොළොවේ අයිතිකාරීත්වය අවුරුදු 100ක් දක්වා දුවගෙන අපේ බලාපොරොත්තු දුවනවා නම් ඒක මහා අඥානකම. අපි හරිම කැමති LBC 94ක් හිටෝගෙන වටේට තහඩු 4ක් ගහගෙන උඩින් පොල්ලතු ටිකක් හරි දාගෙන ජීවත් වෙන්න. අපිට කිසිම ප්‍රශ්නයක් නෑ. හැබැයි මේ ලෝකයේ දුවන පැත්ත නිසා පින්තුනි ඒ ලෝකයේ දුවන පැත්තේ ස්වාමීන් වහන්සේ නමක් අහම සමහරක් වෙලාවට මම එකයි කිව්වේ ඊතරීතර සේනාසනෙන රුක්කමූල සේනාසනං නිස්සාය පබ්බජ්ජා ගස්යට ගෙවන්නයි පැවිදි ජීවිතේ තියෙන්නේ. තත්තතේ යාව ජීවං උත්සාහ කරණියෝ ඔබ ඒකට දිවිහිමියෙන් උත්සාහ කළ යුතුයි. එතකොට සර්පයෝ එයිද ඒව පිඟුතුනි ඔක්කොම කතන්දර. ඒවා එහෙම තමයි පැවිදි ජීවිතේ හැටි. තමන්ගේ වටපිටාව සුද්ධ පවිත්‍ර කරගෙන රැයට භාවනාවක් කරගෙන මනක් කරගෙන ඉන්නවා මිසක් මේවට යට වෙලා ජීවත් වෙලා ඉඳලා වැඩක් නෑ. යතා සන්තතිකංග කියන දුතාංගේ ඒකයි. ලොකු ස්වාමීන් වහන්සේ පනවන යම් සේනාසනයක් තියෙනවාද ඒ සේනාසනයේ පිළිවෙත් පුරාගෙන ඉන්නවා. අන්න ඒක තමයි පිටුතුනේ කතාව. සමහරුන්ට එකම විදියට ඇඳ තියලා බෑ කුටිය. කාලෙන් කාලෙට ඇඳ මාරු කරන්න ඕනේ. කාලෙන් කාලෙට මේස මාරු කරන්න ඕනේ. කාලෙන් කාලෙට ෆ්ලෝ පේන්ට් මාරු කරන්න ඕනේ. කාලෙන් කාලෙට වෝල් පේන්ට් මාරු කරන්න ඕනේ. කාලෙන් කාලෙට ෆෑන් මාරු කරන්න ඕනේ. ඇයි මේ මනස සේනාසන මැත්තේ වැටිලා? ආපු ප්‍රතිපදාව අමතක වෙලා. ආපු ප්‍රතිපදාව අමතක වෙලා මනස සේනාසන මැත්තේ වැටුනහම කාටද පුළුවන් ජීවිතේ ඉතුරු ටික ප්‍රතිපදාව උඩ ජීවත් වෙන්න. එනිසා මේ මූලික ප්‍රතිපදාව අමතක නොවි යම්කිසි ස්වාමීන් වහන්සේ නමකට තනියම හුදකලාවෙන් වාසය කරන දැන් බලන්න තනියම හුදකලාවේ වාසය කරන යම්කිසි මෙවැනි හිත හදා නොගත්ත කෙනෙක් ගියොත් හරිද එයාට භාවනාවක් කරන්න වෙන්නේ නැහැ. මොකද එයා සේනාසන හදනවා, ලෑන්ඩ්ස්කේපින් කරනවා, වගා කරනවා, කුඹුරු හදනවා. ඕවා තමයි කර ඊට වඩා හොඳ ඉතින් ගොවියෙක් වුණා. මොකෝ පන්සල හිටියා කියලා පොහොර මිටියක්වත් ලැබෙන්නේ නැහැ. අර මිටියන පොහොර මිටියක් හරි ලැබෙනවා. ඊට පස්සේ එයාට කෑම ප්‍රශ්න එයා උයන්න කෙනෙක් හොයනවා සේනාසනේ නැවතිලා එයාට පඩි ගෙවන්න විදියක් හොයාගන්න ඕනේ. ඊට පස්සේ උයන කෙනාට ඉන්න තැනක් දෙන්න ඕනේ. එයාට පාවිච්චි කරන්න වැසිකිලි කෙසිකිලි හදලා දෙන්න ඕනේ. ඊට පස්සේ ඒකේ ලෝලු වරනකොට ඒ ලෝලු ගේන්න ඕනේ. එක ප්‍රශ්නයක් නෙමෙයි ඔළුවේ. ඊට පස්සේ සිවුරු හොයන්න ඕනේ. පරණ සිවුරු පුච්චන්න තැන් හදන්න ඕනේ. එක දේවල් ඔළුවේ. ගිලන්පසත් එහෙමයි පිංගුතුනි. අපි තේරුම් ගන්න ඕනේ. අපිට මේ සාසන ගිලන්පස කියලා කියන්නේ අතර මේ හවසර ප්ලේන් ටියක් බොන එකට නෙමෙයි. ගිලන්පස කියලා කියන්නේ අසනීපයක් වූ වෙලාවකට අපිට ගන්න වෙන බෙහෙත් එක පිළිබඳව. එතකොට මේක පැවිද්දගේ ජීවිතේ පූතිමුත්ත බේසජ්ජං නිස්සාය පබ්බජ්ජා. පූතිමුත්ත බේසජ්ජය කියලා කියන්නේ මේ ඇත්තරම හරක්ගේ මූත්‍රා හදවලින් හදන. බලන්න දැන් ඒ වගේනේ සමහරක් වෙලාවට කියනවා මිනිස්සයාට සමහර ලෙඩවලට ඒ කාලේ ස්වාමීන් වහන්සේලා අසූචි වළඳලා තියෙනවා. ඒකත් බෙහෙත් එකක්. දැන් කිසිම සර්පෙක් දෂ්ට කර වෙලාවල් වලට මහා විකටය කියලා බෙහෙත් එකක් තියෙනවා. මේ මිනිස්සු අසූචි කවලම් කරලා තමයි මේවා හදලා තියෙන්නේ. ඒකටක දැන් කාලේ නම් ඕව කරන්න වෙන්නේ නැහෙනි පිංගුතුනි මිනිස්සුන්ට. මේ වාගෙන් මිනිස්සුන්ට බහින කියන්නේ තමන්ගේ පැවිද්ද පවතින්නේ ඒවා මතයි කියන එක අපි තේරුම් ගන්න ඕනේ. අපිට අසනීපයක් හැදුනට පස්සේ මට උනත් හිතන්නකො පින්වතුනි මම ළඟම තියෙන තැනකින් බෙහෙත් ගන්නවා විනා මට හොයන්න බෑ ලෝකෙ මිනිස්සු සුඛෝපභෝගීව හොයන ජීවිතය ඇතුළ. ඒක මට හොයන්න බෑ. මා කරන්නේ මාගේ අසනීපය සමනය කරගන්නට ළඟම තියෙන තැනකින් බෙහෙත් එක අරගන්නවා මිසක ලෝකයා දුවන ඩ්‍රීම් එක පස්සේ හීනිය පස්සේ දුවන්න අපිට අවශ්‍යතාවයක් නැහැ. නිසා ගිලන්පසගෙන ඒ වගේ උපේක්ෂාවක් අපිට තියෙන්න ඕනේ. ඒකට ජීවිතේ යට වෙන්න දෙන්නේ නැතුව අසනීපයක් අමාරුවක් තියෙන වෙලාවක මේක පැවිද්දන්ට ඉතා වැදගත්. දැන් අර හොඳ කතාවක් කියලා තියෙනවා මේ කතාව කලින් කියලා තියෙනවා. අර කොටිය කනවනේ. ඒක ස්වාමීන් වහන්සේලා කීපයක් භාවනා කරනවා නිහඬව කවුරුත් කතා නොකරමු කියලා කියනවා. කතා නොකර අපි භාවනා කරමු මොනවා වුණත් අපි කතා නොකරමු. හැමදේම එක ස්වාමීන් වහන්සේ අඩු වෙනවා. එක ස්වාමීන් වහන්සේලා අඩු. ඊට පස්සේ කල්පනා කළා මේ හැමෝම ස්වාමීන් වහන්සේලා අඩු වෙනවා. මොකක් හරි රැයට ප්‍රශ්නයක් වෙනවා. අපි ඔක්කොලම කවුරු හරි කෙනෙක්ට ප්‍රශ්නයක් වුණොත් අපි අනිත් ස්වාමීන් වහන්සේලාව දැනුවත් කරමු කියලා ඔන්න දැන් කතා වුණා. බලද්දි රැයට කොටියෙක් එනවා. ඇවිල්ලා එක ස්වාමීන් වහන්සේව ඇදන් යනවා. එක දවසක් පොඩි සාමණේර ස්වාමීන් වහන්සේ නමක් ඇදගෙන යද්දි ඒ සාමණේර ස්වාමීන් වහන්සේ ස්වාමීනි කොටියෙක් ඇවිල්ලා මේ ඒ කොටිය තමයි මේ ස්වාමීන් වහන්සේලාව අරන් යන්නේ කියලා කිව්වා. කියනකොට ඔන්න අනිත් ස්වාමීන් වහන්සේලා එනවා කොටියක් දැන් මේ ස්වාමීන් වහන්සේ උස්සගෙන ඇදගෙන දුවන බලන්න මේ කොටියෙක් ඇදගෙන දුවන්නේ. හරි. සද්ද නැතුව දිව්වා. දුවලා හාමුදුරුවොත් පස්සෙන් දිව්වා. ඊට පස්සේ කොටියා මොකද කරේ මේ ස්වාමීන් වහන්සේවත් අරගෙන ගල් කුලකින් තවත් ගල් කුලකට පැන්න. හාමුදුරුවන්ට පයින්න බෑනේ ගල් කුලකට.
පයින්කොට අර ස්වාමීන් වහන්සේලා කිව්වා ඉතින් අනේ ආයසතුනි දැන් නම් ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. දැන් තමයි හාමුදුරුවන්ගේ විශේෂත්වයක් පේන්නේ. දැන් තමයි භික්ෂුවගේ විශේෂත්වයක් පේන වෙලාව කියලා. බලන් දැන් අර හාමුදුරුවෝ බලන් ඉන්නවා. අර කොටිය කන හාමුදුරුවෝ සද්ද නැතුව පිංගුතුනි තමන්ව කාගෙන යද්දී රූපයේ තියෙන අනිත්‍යතාවයේ මනසිකාරය කරා. ජීවිතයේ තියෙන අස්තීර භාවයේ මනසිකාරය කළා. මරණින් මත්තේ අන්වෙන සංසාර ගමනේත් මෙවැනි භයානක කම්වලට වැටිලා ආපු සසර ගමන සිහිපත් කළා. නැවත වාරයක් ගවගාමී ගමන යනකොට මෙවැනි යන්ත්‍රායන් වලට මූණ දෙන්න හැටි සිහිපත් කරා. හිත කිසිම භවයක ඇලුනේ නැහැ පිංගුතුනි. විලුඹ ගාවට කනකොට සෝවාන් වුණා. දනිස්ස ගාවට කනකොට සකදාගාමී වුණා. ඉන ගාවට කනකොට අනාගාමී වුණා. බඩමස් පපුමස් කඩාගෙන කනකොට රහත් වුණා පිංගුතුනි. කිසිම තැනක භවගාමී ගමනේ සිතාලවන්නේ නැතුව බුදු අම්මෝ මාව කනවෝ කියලා කෑ ගහන්නේ නැතුව භවගාමී ගමනේ මෙවැනි සංසාර දුක් විඳි අවස්ථා සිහිපත් කරමින් වේදනාවේ අනිත්‍ය භාවය සිහිපත් කරමින් දුක් වේදනාව මේසේ අනිත්‍යයි නම් සංසාරයේ විඳින සැප වේදනාව කොයිසා අනිත්‍යද ඒ නිසා එවැනි සැප වේදනාවන් විඳින ආත්ම භාවයක් නම් නොලැබේවා කියලා කිසිම භවයක හිතාලවන්නේ නැතුව හිටිය නිසා කොටිය කනවත් එක්කම උන්වහන්සේගේ සංස්කාර නිරුද්ධ වුණා. නැවත වාරයක් භවගාමී ගමනේ හටගත්තේ නැහැ. මේක තමයි ලෝකේ පවතින සත්‍යතාවය. එක වෙලාවක් ඔය රුවන්වැලි මහා සෑයේ තීන්තාලේප කරන්න ස්වාමීන් වහන්සේ නමක් උඩට නැග්ගා. නගිනකොට පිංගුතුනි ඉනිමගේ පඩිපෙලක් ඉනිමගේ එක ඉනයක් කැඩිලා ස්වාමීන් වහන්සේ ඇදගෙන බිමට වැටෙනවා. කවුරුත් කෑ ගැහුවේ නැහැ. බුදු අම්මෝ මෙන්න වැටෙනෝ කියලා කවුරුත් කෑ ගැහුවේ නැහැ. ස්වාමීනි දජග්ගය සිහි කරන්න. දජග්ගය සිහි කරන්න කිව්වා. දජග්ගය කියලා සිහි කරනකොටම මහා ගඩොලක් ඇවිල්ලා පිංගුතුනි ස්වාමීන් වහන්සේව බේරගත්තයි කියලා සඳහන් කරනවා. ඉතින් මේ වගේ මහා ආශ්චර්යයන් පවතින ශාසනයක මේව ආශ්චර්ය කියලා කියන්නේ මේ ගඩොලක් ඇවිල්ලා බේරගත්ත එක නෙමෙයි අරසා වේදනාවකදී ඉවසා වදාළ එක. අන්න ඒකයි කිව්වේ ආශ්චර්ය කියලා. ඒතර ඒ මූලික ප්‍රතිපදාව අමතක නුනොත් අපි සංසාර ජීවිතයේ දුක දැකලම මහාන වෙන්නේ ඒ නිසා මේවා අපේ ජීවිතේ එක එපිසෝඩ්ස්. ලොකු දේවල් වෙන්න පුළුවන්. සීනි හැදෙන්න පුළුවන්, කකුල් කපන්න පුළුවන්, අර්ශස් සමාරු හැදෙන්න පුළුවන්, සුදමතු වෙන්න පුළුවන්, කන් ඔපරේෂන් කරන්න පුළුවන්, දත් ගලවන ඒවසා. හිතන්න දතක් ගලවනවා කියන එක ලේසි නෑනේ. හැබැයි මම මේ ඉන්න ජීවිතේ අතරතුර මගේ දතක වේදනාවක් ආවොත් මම මේක ගලව ගන්න එපේ ñරු ගන්න නැතුව ගිහිල්ලා. ඕකනේ ඇත්ත. දැන් මේ කොවිඩ් කියලා එකක් ආවා. අපිට වැක්සින් ගහ ගන්න ඕනේ. අපි ගහ ගන්න එපා එකක් ගහනවා, දෙකක් ගහනවා, තුනක් ගහනවා, ගැව්වා මුණ හැදෙනවා. මොකද කරන්නේ? ඒ තමයි ජීවිතේ හැටි. ජීවිතේ එක එපිසෝඩ්ස්. ඒව දැකලා එවැනි සංසාර ජීවිතයකට කලකිරීමෙන් තමයි අපි පැවිද්දටපත් වෙන්නේ. දැන් ඒකට අඬල වැඩක් නැහැ. ඒක උඩ නැගලා ඒක පාගගෙන පිළිවෙත පුරා ගන්න ඕනේ. පැවිදි වූ අරමුණ සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බානත්ථාය. සියලු දුකින් අත මිදීම පිණිස. හරිද? සබ්බ දුක්ඛ නිස්සරණ. එහෙමනේ කිව්වේ සියලු දුකින් මිදීමට. නිස්සරණිය කියලා කියන්නේ මිදෙනවා කියන තැනට. එහෙමයි අපි පැවිද්දුන්නේ. මා පැවිදි කරනසේක්වා. ඔහොමනේ අපි ඉල්ලුවේ. මේ චීවරයගෙන ඉමං චීවරං ගහෙත්වා මා පැවිදි කරනසේක්වා. මා පැවිදි කරන්න ස්වාමීනි. එතකොට ඒ සංසාර දුකයි කියලා අපි සබ්බ දුක්ඛ කියලා කිව්වේ මේ ලෝකේ පවතින සෑම දුකක්ම. දැන් ඒ සියලු දුකෙන් අත මිදීම පිණිස ප්‍රතිපදාවක් පිළිය යුතු පැවිද්දට ඇවිල්ලා ඒ දුකේ ගැලිලා ඉන්නවා නම් ඒ පින්ගතනේ අර්ථයක් නැහැනේ. අලුත් ඇඳුම් හොය අලුත් සේනාසන හොය කෑම බීම හොය බෙහෙත් හේත් වලට ඒ වැඩක් නැහැ පින්ගතනේ. ඒ වැඩක් නැති දේ අතාරින්න මනස හදාගත්තේ නැතොත් ඔබට කවදාවත් මේ සසරෙන් ගොඩේමක් නැහැ. හැමදේම දුකේ අතරමං දුක අපරාධ පැවිදි වෙච්ච ජීවිතය. අපරාධ සාසන ප්‍රතිපදා පුරන ජීවිතය. මේ වෙලාව ඔබ ඒවට දුක් වෙවි ඉන්න ඕනේ වෙලාවක් නෙමෙයි. ඒවා කණ්ඩ ඕනේ කාලයක්. ඒවා විකණ්ඩ ඕනේ තැනක්. ඒවා හපන්න ඕනේ තැනක්. කෙදිරි ගාන්න විවේක ගන්න අමාරුව ඉන්න කෑම හොඳ නැහැ කියලා වමනි කරන්න සේනාසනේ හොඳ නැහැ කියලා පීනස හැදෙන්න තෙමිලා ඒවා කමක් නැහැ. ඇඳුම් හොඳ නැහැ කියලා ඇඟේ ගෙඩි දැම්මත් ඒවා කමක් නැහැ. ඒවට ඇලි ගැටි ඉන්න එපා. මම කියන්නේ හොඳ ඒවා ලැබුණොත් පොරවන්න සසර පිනානුව. නොලැබුණොත් ගැටි ඉන්න එපා. මේකෙන් ඈතර වෙලා යන්න. ඒක තමයි කරන්න තියෙන්නේ. වෙන මොනවා කරන්නද? මේ හතර මුලින්ම කියලා ඒකයි ඊට පස්සේ අන්තිමට කිව්වේ මේ බාහිර කාම ගුණ ගැන නිතර හිත ඉන්නවා නම් අනේ හොඳ කාණ හොඳට සේනාසන හොඳට සීතල පරිසර සමහරුන්ට ආරණ්‍යයක් හදමුද කියලා එවුවා මේ මට හුරු සීතල පරිසරය අපි සීතලේ හදමු පොඩ්ඩක් කරනුවර පැත්තට මේ තමන්ගේ දෘෂ්ටි තමන්ගේ හිතේ තියෙන කාමය සන්දර්පණය කරන්න ඉඩම හොයනවා
දැන් අපිට අනුරාධපුරේ පැත්තේ වියලි, ත්‍රිකුණාමලයේ පැත්තේ ඊටත් වඩා වියලි. කොළඹ හැදිලා වැඩිලා ත්‍රිකුණාමලයේ ඉඳලා ආවේ වියලි කියලා කියන්නේ පිංගුතුනි මූණේ හැම උදේට මෙහෙම සවුකලේ වගේ ගලවන්න පුළුවන්. ඒ තරම් වියලි. නමුත් ඒකෙන් වෙන අසනීපය අපි දරා ගන්න ඕනේ. මොකද මේ කාලගුණේ අරවා මේව එවට ගැටි ගැටින්න නෙමෙයි ප්‍රතිපදාව පුරා ගන්න හුදකලාව සහ නිදහස තියෙන එකම තැනයි බැලුවේ. හුදකලාව සහ නිදහස විතරයි. සීතලයිද මට හුරු නැද්ද වෙයිද දන්නේ නැහැ. ඉස්සර ෆෑන් එකේ සද්ද නැත්තම් නිින්ද ගියේ නැති අපි ෆෑන් එක නිකන් හරි කරකෙන්න ඕනේ. හොද්දටම සීතල දවස් වලට ෆෑන් එක එකට හරි දාලා බෙඩ් ෂීට් පරවගෙන ඒ ෆෑන් එක කරකුණේ නැත්තම් නිින්ද ගියේ නැති අපි ෂෝක් එකට රස්නෙවල් වල නිදාගන්න පුරුදු වුණා. දැන් ඇතත් එකයි නැතත් එකයි සමහරක් දවසට අපිට හිනත් යනවා. තිබ්බත් පින්වතුනි ගණන් ගන්න නැතුව දාන්න නැතුව සැතපෙන වෙලාවල් තියෙනවා. හේතුව මේක තමයි පැවිද්දේ අර්ථය. මේක තමයි පැවිද්දේ බලාපොරොත්තු. පැවිද්දේ මූල අර්ථය සම්පාදනය කර ගැනීම වෙනස කැපකරන හිතක තියෙන ආශ්චර්යය. මේකයි ආශ්චර්යය. ඒකනේ බුදුරණන් වහන්සේ දේශනා කරන්නේ ශ්‍රමණයන් වහන්සේලාගේ ඉවසීම, ශ්‍රමණයන් වහන්සේලාගේ කීකරුකම, ශ්‍රමණයන් වහන්සේලාගේ ඉන්ද්‍රිය සංවරය. අන්නේ ඉන්ද්‍රිය සංවරය කියන එක මේ බාහිර කාමගුණයන් පතන්නේ නැති හිතත් මාර වැදගත්. ඒ මැත්තේ වැටිලා කාමගුණ බාහිර කැමැති දේවල් කාමගුණයන් කියලා කියන්නේ ඒකයි. සුව පහසුව නිරෝගීකම මේ හැම දෙෙම සනීපයි කියලා ඒ මැත්තේ වැටිලා ඉන්නේ නැතුව ඒවා කඩාගෙන වැඩ කරන්න පුළුවන් මනසක් අපිට තියෙන්න ඕනේ. වේදනාවයි, අමාරුයි, අපහසුයි, දුෂ්කරයි කියලා මේ සොඳුරු ප්‍රතිපදාව අතාරින එක නෙමේ කරන්න ඕනේ. ඒ දුෂ්කර ප්‍රතිපදාව පුරන්න ඕනේ. ඒ අප්‍රකට ප්‍රතිපදාව පුරන්න ඕනේ. ඒ වියලි ප්‍රතිපදාව පුරන්න ඕනේ. පිංගුතුනි, සත්‍ය කතාව තමයි පැවිදි පිළිවෙත් පිරීම තරමක් දුෂ්කරයි. පැවිදි පිළිවෙත් පිරීම තරමක් දුෂ්කරයි. නමුත් දුෂ්කර ප්‍රතිපදාවෙන් ලැබෙන්නේ සැපයක්මයි. ඒ නිසා දුෂ්කර ප්‍රතිපදාව සැප විපාක කෙලවන සුළුයි. එනම් මේ වෙලාවේ මිලිඳු නාගසේන රජතුමාගේ ප්‍රශ්නයක් මතක් වෙනවා. මිලිඳු රජතුමා නාගසේන මහරහතන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි, පැවිද්ද නිවන කියන එක හාත්පස සැපයි නම් ඒ නිවන් සඳහා පිළිය යුතු පිළිවෙත මහා දුකක් නේද? නාගසේන මහරහතන් වහන්සේ පිළිතුරු දෙනවා, ස්වාමීනි, රජකම මහා සැපක් නේද? රජකම සඳහා යුද වදින එක දුකක්ද කියලා. නෑ ස්වාමීනි, රජකම සඳහා යුද වදිනවා කියලා කියන්නේ සැප පිණිස යුද වැදීමක්මයි. නාගසේන මහරහතන් වහන්සේ පිළිතුරු දෙනවා, මහත් වූ සැප තියෙන නිර්වාණය පිණිස දුක් විඳිනවා කියලා කියන්නේ මහත් වූ සැපයක්මයි. ඒක දුෂ්කර ප්‍රතිපදාවක් වුවත් අඬ හරි. අන්න එකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. අඬ හරි, කඳුළු පෙරි හරි, වැටි හරි, බෑ කිය හරි යමෙක් ශාසනීය පිළිවෙත් පුරනවා නම් ඔහුට ලාභයක්මයි වෙන්නේ. ඔහුව ප්‍රශංසා කළ යුතුමයි. ඔහුට කවදාවත් වරදින්නේ නැහැ. ඒ නිසා පින්වතුනි, ඔබ අඬ හරි, වැළපි හරි, අමාරුවෙන් හරි මේ ශාසනීය පිළිවෙත් පුරන්න. ලැබෙන අපහසුතා විඳින්න, ලැබෙන දුෂ්කරතා ඉවසන්න, ලැබෙන අපහසුකම් දරා ගන්න, සංඝ ප්‍රකාශන. එතකොට ඔබ හුදකලාවේ වාසය කරන්න පුළුවන් ශක්තිමත් මනසක් ඔබට හැදෙනවා. ඒ ශක්තිමත් මනස ඔබට හැදෙන කම් ඔබට මේ ශාසනයේ මූලික ප්‍රතිපදාව අහුවෙන්නේ නැහැ. ගොඩක් අයට අද වෙලා තියෙන්නේ ඒකයි. පොයින්ට් එක අහුවෙන්නේ. essence of the Buddhism නැත්තම් path of purification. විසුද්ධියට මාර්ගය නේ. ඔමුනේ කියන්නේ path of purification. විසුද්ධි මාර්ගය. පිරිසුදු වීමේ මාර්ගය අහුවෙන්නේ නැත්තේ ඒ අහුවීම පිණිස මිනිසුන්ගේ මූලික මනස නිවැරදි තැන පොයින්ට් වෙලානේ. මිනිස්සු ආකර්ෂණයට මහාන වෙන්නේ. පැවිදි පින්කමක් කරනවා කිව්වම සුජාත පුත්‍රකේ මහාන වෙමු. කිව්වම සුජාත දියන්නේ මිනිස්සු ඒ ආකර්ෂණයට දුවගෙන ඇවිල්ලා මහාන වෙනවා. අවංකනේ. Tamanට තියෙන අසනීපයක් අමාරුවක් පින්වතුනි ඒ දැන් ඔබට තේරෙන මංගාවක සායින්හස් නමක් මංගා පැවිදිනවා, ස්වාමීනි මට සමහරක් දේවල් වලට ඇලර්ජික් එකක් හැදෙනවා. කමක් නැද්ද මම මහාන වුණාට? කමක් නැහැ. ඒක අපිට ප්‍රශ්නයක් නැහැ. මහාන කරා අල්ලලා. මොකද හේතුව? අවශ්‍ය වන්නේ මනස නිවැරදි පොයින්ට් එකට වැටීම මිසක් බාහිර දේවල් නෙමෙයි. හැබැයි අද ගොඩක් අයට මේ මනස නිවැරදි පොයින්ට් එකේ නෑ. මිනිස්සු ප්‍රසිද්ධකම හොයාගෙන ඇවිල්ලා මහාන වෙනවා. මිනිස්සු යහපත හොයාගෙන ඇවිල්ලා මහාන වෙනවා. මිනිස්සු ආරක්ෂාව පතාගෙන ඇවිල්ලා මහාන වෙනවා. ආරක්ෂාවට මහාන වෙන්න එපා. මොකද මහානකම කියලා කියන්නෙම අපි හැමෝම අනාරක්ෂිතයි. ධම්මවිජය ස්වාමීන් වහන්සේ වයසට යනකොට යන්න වෙන මහලු මඩමක් ලෝකේ නෑ. ධම්මවිජය ස්වාමීන් වහන්සේට අසනීපයක් වුණාම බලා ගන්නයි කියලා දරුමල්ල ලෝකෙ ඉතුරු වෙන්නේ නැහැ. නමුත් එසා මේක අනාරක්ෂිත ඉලක්කයක්මයි. නමුත් ආරක්ෂිත ප්‍රතිපදාවක් තුල අනාරක්ෂිත ප්‍රතිඵලයක් භෞතිකව ලැබුණත් සුව පහසු සුඛ එළවන
නිවැරදි විපාකයක් සංසාර ජීවිතේට මුරුම වෙනවා. අන්න ඒක පොයින්ට් කරලා මේ දුෂ්කරතාවය කෙනෙක්ට රැක ගන්න පුළුවන් නම් එයාට ලොකු ගමනක් සාසනෙ යන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ කරුණු පහ යමෙක් ගාව නැත්තම් ලැබෙන සිවුරෙන් සතුටු වෙන්නේ නැති, ලැබෙන සෙනසුනින් සතුටු වෙන්නේ නැති, ලැබෙන පිණ්ඩපාතයෙන් සතුටු වෙන්නේ නැති, ලැබෙන ගිලන් පසෙන් තෘප්තිමත් නැති, නිතරම ඔය කියන පංචකාමයන්ට එලි වාසය කරනවා නම් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ බාහිර සීමාවක් නැතුව ඒ දේවල් වලින් යුක්ත භික්ෂුව තනියෙන් පිළිවෙත් පුරා ගන්න සුදුසු නෑ. මොකද හේතුව ඔහුගේ මනස නිර්වාණය අවබෝධ කර ගැනීමේ ප්‍රතිපදාවට පොයින්ට් වෙලා නැති නිසා. ඒ නිසා යම් කිසි කෙනෙක් ගාව මේ අගුණයන් තියෙනවා නම් භික්ෂුවට විතරක් නෙවෙයි මේ කතාව ගිහියන්ටත් තම තමන්ගේ පැත්තෙන් ගලප ගන්න ප්‍රතිපදාව පූර්ණය කරනකොට මාමයේ කියන සම්පත් මැත්තේ මනස වැටි ඇතනම් ඒ මනස වැටි ඇති ප්‍රතිපදාවෙන් මනස ගලවගෙන මේ කියන ගුණධර්ම පුරාගෙන නිර්වාණය පුරා ගැනීම නිර්වාණය සපුරා ගැනීම ඉලක්කයට යන්න එහෙම ඉලක්ක කරගත්තොත් ඔබට සෑහෙන දේවල් ජීවිතේ ළඟා කරගන්න පුළුවන්කම තියෙයි. ඒ සඳහා මේ දේශනාව හේතු වේවා පාරමී වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට ධර්ම දේශනාව අවසන් කරනවා. පින්වත්නි අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණීය කිරීමට අවකාශය සලසා දෙමින් ධර්ම දේශනාවේ දායකත්වයෙන් ගෙන කටයුතු කරන බව සිහිපත් කරලා තියෙන්නේ. බැරන්තුඩුව තනබිම්ගම පදිංචි බීබී ජයතිස්ස මහත්මයා සහ කේ තනූජා රොෂාන්ති භාර්යාව විසින් 2021 ඔක්තෝබර් මාස 21 වන දින පළමු ජන්මදිනයේ යෙදෙන මෙතෝජ ප්‍රමෝද්‍ය පුතුණුවන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැලසේවා කියලා ප්‍රාර්ථනා කරලා තිනවා. රත්නපුර ලෙල්ලෝපිටිය කෝවිලවත්තේ විසූ මීට වසරකට පෙර පරලෝසපත් කේ ගුණවර්ධන පියාණන්ටත් කේ කුසුමාවතී නන්දනියටත් කේ බේබී මහතාවන බාප්පාටත් එස් සොපිනෝන ආච්චියටත් කේ මාටින් සීයාටත් බීබී මර්තේනිස් අප්පුහාමි ලොකු තාත්තාටත් එම් ධනපාල මාමා ඇතුළුව පරලෝසපත් සියලුම දෙනාටත් පින් අනුමෝදන් වී සසර ජීවිතයේ සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. සුජීවත්ව සිටින බීබී පීරිස් අප්පුහාමි පියාණන්ට WT සීතා නෝනා මෑණියන්ට PL පිනා මෑණියන්ට බීබී ගුණවර්ධන මල්ලි සුජිත් ප්‍රියන්ත මල්ලි පාලිත දිස්නා බීබී සීතා ලලනි චමෝද් නිම්සර පුතණුවන් වලීෂ නෙත්මික බීබී දිනූස සචින්ත යන පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී චිරජීවනය ලැබ සසර ජීවිතේ සුවපත් කර ගැනීම පිණිස මේ කුසල් හේතු වේවා පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන තියෙනවා. ඒ වගේම නමින් මියගිය සියලුම ඥාතීන් මෙපින් අනුමෝදන් කරගෙන සසර ජීවිතේ සුවපත් කරගෙන උතුම් නිවනින් සුවසේම නිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙවියෝ පින් අනුමෝදන් කරගෙන දෙව්ලොව සැනසෙත්වා දෙවියන්ද පතන බෝධියකින් උතුම් නිර්වාණය සුවසේම සාක්ෂාත් කරගනිත්වා දෙවියන්ද පතන බෝධියකින් උතුම් නිවනින් නිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරූ සියලු දෙනාට උදව් උපකාර කළ සියලු දෙනාට ශ්‍රවණය කළ සියලු දෙනාට දේශනා කරන්නට උපකාර කළ සියලු දෙනාට අද දවසේ මේන් රැස් වුණා වූ කුසලයේ ඔබ සියලු දෙනාම පතන බෝධියකින් නිවිල යන්නට ඔබට මේ ගෞතම සාසනය පිළිවෙත් පුරා ගන්නට අවශ්‍ය කරන කායික මානසික නිදුක් නිරෝගී චිර ජීවනයේ පිණිස පවතිවා. සීල සමාධි ප්‍රඥා ගුණ වැඩේවා. බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවී සැනසී වදාළ ශාන්ති පද ලක්ෂණ සංඛ්‍යාත තුම් නිර්වාණය සුවසේම අවබෝධ කරගෙන උතුම් නිවනින් නිවී යන්නට මේ කුසල් පාරමී වේවා. පාරමී ශක්තියක් වේවා. පාරමී දම් පිරේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගෙන දෙවියන්ට පින් අනුමෝදන් කරමින් ධර්ම දේශනාව අවසන් කරමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං උපරන්ති. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං